සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. කොවිඩ් එන්නත ජනතාවට ලබා දීම මෙන්ම ගෙන්වීම වේගවත් කිරීමට ජනපතිගෙන් උපදෙස්. වෛස කොරෝනා එන්නත මෙරටට. කොරෝනා රෝගීන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් රෝහල් 13ක්. නිසි ලෙස තහවුරු නොකළ කොරෝනා ආයුර්වේද ඖෂධ ප්‍රචාරය හා අලවිය තහනම්. කොළඹ වරායනගර පනත් කෙටුම්පත පිළිබඳ අධිකරණයේ තීරණය 18 වෙනිදා පාර්ලිමේන්තුවට. කොවිඩ් දුරු කිරීමට හෙට සර්ව ආගමික අධිෂ්ඨාන පූජාවක්. සුබ වේලාවකින් එළඟි තෙල් පහනක් දල්වන්න ඇරයුම්. පළමු කාර්තුවේ බදු ආදායම් ඉලක්කයෙන් 98%ක් සපුරා අවසන්. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කියයි. තම රටේ රෝහල්වලට දෛනික ඔක්සිජන් සැපීම අනිවාර්ය කරමින් ඉන්දියා අධිකරණයෙන් නියෝගයක්. අබුඩාබි ඕවර් 10 ක්‍රිකට් තරඟාවලියට සියල්ල සූදානම්. කොවිඩ් එන්නත ජනතාවට ලබා දීම සහ ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. කෙටි කාලයක් තුල හැකි උපරිමයෙන් එන්නත් ලබා දීම කළ යුතුයයි දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී එතුමා අවධාරණය කළේය. බස්නාහිර පළාත කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වෙයි. චීනෙන් ලැබුණු සයිනෝෆාර්ම් එන්නත් ලක්ෂ 6ක් සෞඛ්‍යාංශය සතුය. රටවල් 51ක මිලියන 55කට වැඩි පිරිසක් එම එන්නත සාර්ථකව භාවිත කර ඇත. ඇස්ට්‍රාසෙනෙකා එන්නත් අතිරික්තයක් ඇති රටවලින් එන්නත් ලබා ගැනීමට අවශ්‍ය සාකච්ඡා මේ වන විටත් සිදු කෙරේ. ආසාදිතින් හඳුනාගත් ප්‍රදේශ වසා දමමින් සහ සීමා පනවමින් රෝගී පැතිර යාම වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නයි එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. සියලු රෝහල්වල පහසුකම් අවශ්‍ය මට්ටමින් පවත්වාගෙන යාමට ක්‍රියා කර තිබේ. රෝගී පැතිර යාම වැළැක්වීමට ගෙන ඇති පියවර සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහායද අත්‍යවශ්‍ය බව නිලධාරීහු පැවසූහ. ඒ අතරම මෙරටට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට ජනාධිපතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සමග අද පෙරවරුවේ සාකච්ඡා කර තිබේ. ඒ අනුව එම එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලබා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. ෆයිසර් එන්නත මෙරට භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව ෆයිසර් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 5ක් ආනයනය කිරීමට රාජ්‍ය බලාපොරොත්තු වෙයි. මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය ලැබුණු තුන්වන එන්නත යයි. ඇස්ට්‍රාසෙනෙකා ස්පුට්නික් V දැනට මෙරට භාවිතා කරනු ලැබේ. චීනයේ සයිනෝෆාර්ම් එන්නතද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු පසු මෙරට හදිසි භාවිතය සඳහා යොදා ගැනේ. කොළඹ වරායනගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ තීරණය කතානායකවරයා වෙත යවා තිබේ. ඔහු ඒ පිළිබඳ ප්‍රකාශයක් සහ එම වාර්තාවේ නිගමන ලබන 18 වෙනිදා පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතයි. විපක්ෂය ඇතුළු විවිධ සංවිධාන කණ්ඩායම් ගණනාවක් එම පනතට විරුද්ධව පෙත්සම් 19ක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබිනි. තවත් කණ්ඩායම් 13ක් එම පනතට පක්ෂව පෙත්සම් ඉදිරිපත් කර තිබිනි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ මලසිරුරු 7ක් කොරෝනා ආසාදිත පුද්ගලින්ගේ බව තහවුරු වී තිබේ. මින් තිදෙනෙකු මිය ගොස් තිබුණේ නිවෙස්වලමය. ඉතිරි සිව් දෙනා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී මිය ගොස් ඇත. මේ අතර කොරෝනා පාලනය කිරීමට ලබන 11 වෙනිදා සිට සති දෙකක් ගාල්ල නගරයේ අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳසල් හැර අනිකුත් සියලු වෙළඳසල් වසා දැමීමට ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත හා වාණිජ්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. මධ්‍යම පළාතේ බහනුවර මාතලේ සහ නූරේල් දිස්ත්‍රික්කවලින් 11000කට ආසන්න කොවිඩ් ආසාදිත පිරිසක් ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉන් වැඩි පිරිසක් සිටින්නේ බහනුවර දිස්ත්‍රික්කය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා තවත් ත්‍රිවර කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
එරට කොවිඩ් රෝගීන්ට සහ මෙරට කොවිඩ් රෝගීන්ට සෙත්පතා මහානුභාව සම්පන්න රත්න සූත්‍ර දේශනය සතියක් විකාශය කිරීමට බලාපොරොත්තු වේ. එම දේශනා මාලාවේ දෙවැන්න අද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ බෝධීන් වහන්සේ අභිසදී පැවැත්වෙයි. කොළඹ 7 අතුරුදස්සනාරාම බෞද්ධ විහාරස්ථානයේ අධිපති පූජ්‍ය අතුරුදස්සන නායක ස්වාමින් වහන්සේගේ සහභාගීත්වයෙන් එය පැවැත්වේ. ගුවන්විදුලි සංස්ථාව කියලා කියන්නේ අපේ රටවැසියන්ට පමණක් නෙවෙයි ලෝකයේ වෙසෙන සියලු ලෝවැසියන්ටත් යම් විපතක් සිදු වුණු අවස්ථාවකදී ඊටමත් කාරුණිකව ඉදිරිපත් වෙලා ආශිර්වාද පවත්වන පුණ්‍ය ආයතනයක්. කොරෝනා වසංගතයෙන් මුළු ලෝකෙම පීඩාවට පත්වුණු වෙලාවේ විශේෂයෙන් ඉන්දියා ධරණි තලයට මේ වෙලා තියෙන විපත දැකලා මහත් කරුණාධ්‍යාසයෙන් යුතුව රතන සූත්‍රයේ දේශනා කරන්නට බලාපොරොත්තු වුණා. ඒ අනුව ඊයේ ඒ කටයුත්ත සිද්ධ කළා. අදත් ඒ කටයුත්ත සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. 184 වෙනි වාරයේ මොනතරම් කැපවීමක්ද. රත්නත්‍රයේ සූවිසි මහා ගුණ බලයෙන් දලදා වහන්සේගේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ආශිර්වාද බලයෙන් රතන සූත්‍රයේ අනන්ත ආනුභාව බලයෙන් නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා මේ කොරෝනා වසංගතයෙන් මුළු ලෝකෙම වෙසෙන කොරෝනා රෝගයට ගොදුරු වෙච්ච හැමෝටම ආයුරාරෝග්‍ය ආදී භාග්‍ය සම්පත් සැලසී ඉක්මන් සුවේ සැලසීවා. තෙරුවන් සරණින් දෙවි රැකවරණින් යහපතක්ම වේවා. කොවිඩ් ආරම්භ අවස්ථාවේ සිට එය මර්ධනය වන තෙක්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ලෝකවාසී ජනතාවට මෙන්ම මෙරට වැසියන්ට සෙත්පතා ගමින් ගමට ගොස් රත්න සූත්‍රයේ සජ්ජායනා කිරීම සිදු කළේය. අද පැවැත්වෙන්නේහි 184 වැන්නයි. මේ ඉන්දියාවේද සජීවීව විකාශය කෙරේ. සිංහල දෙමළ ඉංග්‍රීසි මෙන්ම ප්‍රාදේශීය සේවා සහ පුත්තලම විකාශනාගාරයේ කෙටි තරංග කිලෝහර්ට්ස් 873 තරංගමාලා ඔස්සේ ඉන්දියාව පුරා විකාශය කෙරේ. අද සිට මැයි 13 වෙනිදා තෙක් ඉන්දියාවට පස්වරු 6 සිට 7 දක්වා ප්‍රචාරය කිරීමට නියමිතයි. එය මෙරට විකාශය වන්නේ පස්වරු 6:30 සිටයි. මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව කොවිඩ් රෝගය මිහිතලෙන් දුර වේවා යන අරමුණින් සංවිධානය කරන සර්ව ආගමික වැඩසටහනක් හෙට පස්වරු 5:46ට ආරම්භයි. දෙවෙනි පුරා ඇති විහෙර විහාරස්ථාන, හින්දු කෝවිල්, මුස්ලිම් පල්ලි හා කතෝලික දේවස්ථානවල පැවැත්වේ. බෞද්ධ විහාරස්ථානවල රත්න සූත්‍ර සජ්ජායනයක්ද අනිකුත් ආගමික ස්ථානවල පූජාවක් සහ ප්‍රාර්ථනාද සිදු කරනු ලැබේ. එම ආගමික වතාවත් පස්වරු 5:46 සිට ජාතික ගුවන්විදුලියේ සියලු සේවා ඔස්සේ විකාශය කෙරේ. බිහිසුණු කොරෝනා වසංගතය මේ තලයෙන් දුරින් දුර වේවායි සත්සිතින් ප්‍රාර්ථනා කරමින් එකම දිනයක එකම මොහොතක සමස්ත දිවයින පුරා පැවැත්වෙන විශ්ව ආශිර්වාද හෝරාව සර්ව ආගමික වැඩසටහන ශ්‍රී ලංකාව පුරා පිහිටියා වූ සෑම බෞද්ධ විහාරස්ථානයක්, කතෝලික දේවස්ථානයක්, ඉස්ලාම් පල්ලියක්, හින්දු කෝවිලක්ම කේන්ද්‍ර කොටගෙන ඔබේ නිවසේ හෝ ඔබ සිටින ඕනෑම තැනක හිඳ 2021 වසරේ මැයි මාස 8 වන දින පස්වරු 5:46ට යෙදෙන සුබ මුහුර්තයෙන් එළඟිතෙල් පහනක් දල්වා ආගමික වැඩසටහන් ආරම්භ කොට අදිෂ්ඨානය ඒකාග්‍ර කොට ප්‍රාර්ථනාවන් බලගන්වා සකල ලෝවැස්සන්හට කොරෝනා වෛරසයෙන් අත මිදීමටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීමටත් එකවන්ව එක්වන්නට සහෝදරාත්මකව ඇරයුම් කර සිටිමු. මැයි මාස 8 වන දින පස්වරු 5:46ට පහන් සිතින් පහනක් දල්වා ලොවටම නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු. මෙහෙයවීම බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය. ත්‍රස්තවාදී කියා හේතුවෙන් මියගිය ත්‍රිවිධ හමුදා සහ පොලිස් සමාජිකයින්ගේ වැඳපුවන්ට මියගිය සමාජිකාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වන තෙක් වැටුපා දීමනාවල එකතුව ලබා දීම ඉක්ුත්දාරමිනි. එමෙන්ම එලෙස මියගිය විවාහක අවිවාහක ත්‍රිවිධ හමුදා සහ පොලිස් සමාජිකයින්ගේ මව්පියන්ට ජීවත්ව සිටින තෙක් රුපියල් 25000ක දීමනාවක්ද ලබා දීමට ක්‍රියා කර ඇත. ත්‍රස්තකයා හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ ආරක්ෂකාංශ සමාජිකින්ට මේ වන විටත් ජීවිතාන්තය දක්වා ගෙවන වැටුප් හා දීමනා ඔවුන් මියගිය පසු ඔවුන්ගේ යැපෙන්නන් වෙත ලබා දිය යුතුය. ත්‍රස්තකයා නොවන වෙනත් මෙහෙයුම් රාජකාරිවලදී අදාළ ගෙවුම් සිදු කෙරෙන්නේ කමිටුවක් මගින් පරීක්ෂා කර බැලීමෙනි. මේ මම කියන්න ගියේ මාත් කැමති. අහන්න කලින්ම ඔව් කලින්ම වෙලාව කලාව එනකම් බලන් ඉන්නේ නැතුව කලින්ම සල්ලි සමග කල්පිරීමේදී මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash.
ප්‍රමුඛතම පුවත. ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්පියාව. සෑම ලියාපදිංචි වෛද්‍යවරයෙකුම ගුණාත්මක බව නිසලෙස තහවුරු නොකළ ආයුර්වේද ඖෂධ අලෙවි කිරීම, ප්‍රචාරය කිරීම වෘත්තීය විෂමාචාර ක්‍රියාවක් බව ආයුර්වේද වෛද්‍ය සභාව අවධාරණය කරයි. ලියාපදිංචි නොලැබූ තැනැත්තෙකු එලෙස ඖෂධ පිළිබඳ ප්‍රචාරය කිරීම ආයුර්වේද පනත අනුව නීතිය හමුවේ වරදකරුවෙකි. ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නොලබ ඇති අය නිසි ප්‍රමිතියකින් තොර ව්‍යාජ ඖෂධ වට්ටෝරු සමාජ මාධ්‍ය හරහා හෝ වෙනත් ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් වළකින්නයි එම සභාව දැනුම් දෙයි. පෞද්ගලික ඖෂධ වට්ටෝරුවක් ලියාපදිංචි වෛද්‍යවරයෙකු නිෂ්පාදනය කරනු ලබන අවස්ථාවක එම ඖෂධ රෝගීන් වෙත නියම කිරීමේ වගකීම එම වෛද්‍ය වෘත්තිකයා සතු වෙයි. කොවිඩ් රෝග ලක්ෂණ ඇති සැකකටයුතු රෝගියෙකු වාර්තා වුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිර්දේශ කර ඇති රජයේ රෝහලට කඩිනමින් යොමු කළ යුතුය. ප්‍රමුඛතම පුවත. ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබන දුෂ්කර ගම්මානවල දරුවන්ට ඇතැම් ප්‍රදේශ හුදකලා කිරීම නිසා තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම දුෂ්කර වී තිබේ. ඇතැම් සිසුන් එම පහසුකම් ලබා ගැනීමට විවිධ ස්ථානවලට ගමන් කළේය. පිටිගල හා අවට ගම්මානවල දරුවන් මෙම තත්ත්වය නිසා පීඩාවට පත්ව ඇතැයි අප පිටිගල වාර්තාකරු සඳහන් කරයි. ලෝක ප්‍රවෘත්ති. දිල්ලියට සෑම දිනකම ඔක්සිජන් මෙට්‍රික් ටොන් 700ක් සපයන්නයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය රජයට දැනුම් දී තිබේ. එම නියෝගයට අනුකූල වීමේ වගකීම ශ්‍රේෂ්ඨාධිකරණය අද අවධාරණය කළේය. වසංගතයේ දෙවන රැල්ල හමුවේ ජනතාව මරණයට සමග පොරබඳමින් සිටින අවස්ථාවක රජය දැඩි වගකීමෙන් ක්‍රියා කළ යුතුයයි එරට අධිකරණය සඳහන් කරයි. යුරෝපා සංගමේ කොරෝනා එන්නත් වලින් 40% පමණ ජපානයේ ලබාගෙන ඇතැයි එම කොමිසම පවසයි. ඉකුත් 3 වෙනිදා වන විට රටවල් හා කලාප 45කට එන්නත් මාත්‍රා මිලියන 178ක් අපනයනය කිරීමට එම කොමිසම පියවරගෙන ඇත. එම කොමිසම බැඩදුරටත් සඳහන් කළේ ජපානයේ එන්නත් මිලියන 72ක් හෙවත් මුළු ප්‍රමාණයෙන් 40%ක් පමණ ලබාගෙන ඇති බවයි. බ්‍රිතාන්‍යය එන්නත් මිලියන 18.5ක්ද කැනඩාව එන්නත් මිලියන 18.4ක්ද ලබාගෙන ඇත. ඉන්දියාවේ කොරෝනා වෛරසයේ ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයේ පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි එරට මහජන සෞඛ්‍ය විශේෂඥයෝ පවසති. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අතර මෙම වෛරසයේ ප්‍රභේදය ඉන්දියාවෙන් හඳුනාගත් තවත් උප ප්‍රභේද දෙකකට වඩා වේගයෙන් ව්‍යාප්ත වන බවට හඳුනාගෙන ඇත. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ ඉකුත් වසරේ කෙන්ටකි ප්‍රාන්තයෙන් සොයාගත් ප්‍රභේදයට වඩා මෙහි සම්ප්‍රේෂණය වැඩි බවයි. සංවර්ධිත රටවල් වලට සාපේක්ෂව චීනයේ හරිතාගාර වායු විමෝචනයේ ඉහළ අගයක් ගන්නා බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි. රෝඩියම් ආයතනය 2009 වසරේ සිදු කළ පරීක්ෂණයකට අනුව හරිතාගාර වායු වලින් 27% මුදහරින්නේ චීනයයි. දෙවැනියට වායු විමෝචනයේ වැඩි වශයෙන් සිදු කරන රට ලෙස ඇමරිකාව හඳුනාගෙන ඇත. ඉන්දියාව 3 වෙනි ස්ථානයට පත්ව ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. කොවිඩ්-19 රෝගීන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව රෝහල් 13ක් අලුතින් ඉදි කිරීමට යයි. එමෙන්ම තිබෙන රෝහල් වැඩිදුණු කිරීමටද පියවරගෙන තිබේ. ඒ අනුව යාපනයේ කෝපයි, පෙරියපච්චලේ, පූනායි, මඩකලපුව, කන්තලේ, අම්පාර, දෙහිඅත්ත කණ්ඩිය, මදුරන්කුලිය, බිංගිරිය, දඹදිනිය සහ සීදුව එම රෝහල් සංවර්ධනය කිරීමට නියමිතයි. සීදුව රෝහලේ පමණක් රෝගීන් 1000කට වැඩි පිරිසකට ඉඩකඩ පවතී. සිසු රෝහල්ද ඇතුළත්ව 5000කට පමණ පහසුකම් ලබා දීමට නියමිතයි. මෙම රෝහල් සඳහා යුද හමුදාව මගින් සාදුන් ලබන රෝහල් ඇඳන් යොදාගනු ලැබේ. දිනෙන් දින වැඩිවීම පවතින කොවිඩ්-19 ආසාදිත තත්වයට පත්වෙන රෝගීන් බේරා ගැනීම අරමුණින් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවින්ද සිල්වා මහතාගේ උපදෙස් මත මෙම රෝහල් ඉදිකිරීම සිදුවේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකල් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සිය නිරෝධායන කටයුතු මාලදිවයිනේ සම්පූර්ණ කිරීමට නියමිතයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අත්හිටුවීම නිසා ඊට එක් බොහෝ ක්‍රීඩකයෝ දැන් මාලදිවයිනේ නිරෝධායනය වෙති.
සතිය දෙකක් ඉන්දියාවේ සිටි අයට ශ්‍රී ලංකාවට ඇතුළු වීමද තහනම් කර තිබේ. අබුඩාබි T10 ක්‍රිකට් තරඟාවලිය නොවැම්බර් මාස 19 වෙනිදා සිට දෙසැම්බර් 4 වෙනිදා දක්වා පැවැත්වේ. තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ 5 වෙනි වරටයි. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් කර යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙත් අපටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආරක්ෂක කොට්ටාශය වරාය භාවිත කරන සඳහා නිකුත් කරන තාවකාලික වාර්ෂික බලපත්‍ර දැන් මාර්ගගත ක්‍රමයට නිකුත් කෙරේ. ඒ පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෙබ් අඩවියෙන් හෝ news.slpa.lk නිල වෙබ් අඩවියෙන්ද ලබාගත හැකිය. 0112 482 665 සහ 0112 483 167 දුරකථන අංක මගින්ද තොරතුරු දැනගත හැකිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICR ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ වසරේ පළමු මාස 3 සඳහා ලබා දුන් බදු ආදායම් ඉලක්කයෙන් 98%ක් සපුරා අවසන් බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. නව බදු සංශෝධන සමග මුදල් අමාත්‍යාංශය එම දෙපාර්තමේන්තුවට මුල් මාස 3 සඳහා ලබා දුන් බදු ආදායම් ඉලක්කය රුපියල් මිලියන 575.5කි. දේශීය කර්මාන්ත සහ ආයෝජන වැඩි කිරීමට මෙන්ම චිත්‍රපට සංස්ථා වැනි ආයතනවල ඩිජිටල් කරණය සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දක්වන උනන්දුව මෙම කාරක සභාවේදී අගය කෙරිණි. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC Finance ශාඛාවක ත්‍රිවිධ දෙකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC Finance වීල් පොතට කෑෂ්, වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇතිවිය හැකිය. තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. ප්‍රවර්තන කිරීමට යලි සිරස්තල කොවිඩ් එන්නත ජනතාවට ලබාදීම මෙන්ම ගෙන්වීම වේගවත් කිරීමට ජනපතිගෙන් උපදෙස්. ෆයිසර් කොරෝනා එන්නත මෙරටට
කොරෝනා රෝගීන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් රෝහල් 13ක්. නිසි ලෙස තහවුරු නොකළ කොරෝනා ආයුර්වේද ඖෂධ ප්‍රචාරය හා අලවිය තහනම්. කොළඹ වරායනගර පනත් කෙටුම්පත පිළිබඳ අධිකරණයේ තීරණය 18 වෙනිදා පාර්ලිමේන්තුවට. කොවිඩ් දුරු කිරීමට හෙට සර්ව ආගමික අධිෂ්ඨාන පූජාවක්. සුබ වේලාවකින් එළඟි තෙල් පහනක් දල්වන්න ඇරයුම්. පළමු කාර්තුවේ බදු ආදායම් ඉලක්කයෙන් 98ක් සපුරා අවසන්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි. තම රටේ රෝහල්වලට දෛනික ඔක්සිජන් සැපීම අනිවාර්ය කරමින් ඉන්දියා අධිකරණයෙන් නියෝගයක්. අබුඩාබි ඕවර් 10 ක්‍රිකට් තරඟාවලියට සියල්ල සූදානම්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවි ඔස්සේද යලි සවන් දිය හැකිය. අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. සන්ධ්‍යා ප්‍රවෘත්ති මෙන් සමාප්තයි.